ගිය සතියේ අපි අන්තිමට සාකච්ඡා කළේ පරිගණක භාෂා පරම්පරාව. Last week we discussed computer programming language generations. එතනදී අපි පළමු පරම්පරාව, දෙවෙනි පරම්පරාව, තුන්වෙනි, හතරවෙනි කියලා පරම්පරාව හතරක් සාකච්ඡා කළා. හරි. In that according to this topic, we discussed there are 4 programming languages. First one, according to this topic, we discussed first, second, third, fourth generations. First generation is machine language, second is assembly language, third is high level languages, fourth one is artificial languages. පළමු පරම්පරාව කියලා කිව්වේ යන්ත්‍ර භාෂාව, දෙවෙනි පරම්පරාව කියලා කිව්වේ assembly භාෂාව, තුන්වෙනි පරම්පරාව කියලා කිව්වේ ඉහළ මට්ටමේ භාෂා, හතරවෙනි පරම්පරාව කියලා කිව්වේ නිර්මාපිත භාෂා. හරි. ඉතින් එතකොට අපි භාෂා ටික ලියලා ඒ භාෂාවල characteristics, ඒ කියන්නේ ගති ලක්ෂණ ලියාගත්තා. හරි. නේද? We wrote the characteristics of that each language, හැම භාෂාවකම අපි ගති ලක්ෂණ ලියාගත්තා. හොඳයි. දැන් ඒකෙන් පුංචි ප්‍රශ්නයක් දෙනවා දීලා ඊළඟ රවුන්ඩ් එකට යමු අපි. ලියාගන්න මෙහෙම ප්‍රශ්නයක් ලියාගන්න. හරි. යන්ත්‍ර භාෂාව හා ඉහළ මට්ටමේ පරිගණක භාෂා අතර යන්ත්‍ර භාෂාව හා ඉහළ මට්ටමේ පරිගණක භාෂා අතර දක්නට ලැබෙන යන්ත්‍ර භාෂාව හා ඉහළ මට්ටමේ පරිගණක භාෂා අතර දක්නට ලැබෙන වෙනස්කම් මොනවාද? What are the differences write the differences between machine language and high level languages. Write the differences between machine language and high level languages. හරි. හොඳයි. ලියන්න බලන්න. වෙනස්කම් තුනක් විතර. යන්ත්‍ර භාෂාවයි මේ යන්ත්‍ර භාෂාව සහ ඉහළ මට්ටමේ භාෂාව. දෙපැත්තට බෙදන්න ඕනේ ලියනකොට මේ පැත්තට පළමු පරම්පරාව, මේ පැත්තට නෙමෙයි. මේ පැත්තට එනවා යන්ත්‍ර භාෂාව, මේකට එනවා ඉහළ මට්ටමේ භාෂාව. හරි? machine language and high level languages. හොඳයි. මේ විදිහට දෙපැත්තට බෙදලා ලියන්න. මේ පැත්ත හරි බිංදුව හා 1 යන විධාන පමණක් භාවිත කිරීම. යන්ත්‍ර භාෂාව හරි යන්ත්‍ර භාෂාව බිංදුව හා 1 යන විධාන පමණක් භාවිත කිරීම. Use only 1 and 0 symbols. Use only 1 and 0 symbols. ඊළඟට ඉහළ මට්ටමේ භාෂාව මේකට ලියන්න පුළුවන්. ඉංග්‍රීසි වැනි මානව භාෂා භාවිත කිරීම. ඉංග්‍රීසි වැනි මානව භාෂා භාවිත කිරීම. Using human closer languages such as English. Using human closer languages such as English. ඊට පස්සේ මේ පැත්ත
difficult to use and understand. difficult to use and understand. භාවිත කිරීමට හා තේරුම් ගැනීමට අපහසු වීම. භාවිත කිරීමට හා තේරුම් ගැනීමට අපහසු වීම. easy to use and understand. හරි? තේරුම් ගැනීමට හා භාවිත කිරීමට පහසු වීම. difficult to use and understand, easy to use and understand. තේරුම් ගැනීම හා භාවිත කිරීම අපහසු වීම. තේරුම් ගැනීම සහ භාවිත කිරීම පහසු වීම. ඊට පස්සේ යන්ත්‍ර භාෂා. depend on the machine type, do not depend on the machine type. depend on the machine type, do not depend on the machine type. යන්ත්‍රය මත යැපෙන භාෂාවක් වීම, යන්ත්‍රය මත යැපෙන භාෂාවක් නොවීම. යන්ත්‍රය මත යැපෙන භාෂාවක් වීම, යන්ත්‍ර වර්ගය මත යැපෙන භාෂාවක් නොවීම. depend on the machine type, do not depend on the machine type. හරි? ඊළඟට මේ පැත්ත යන්ත්‍ර භාෂාව. not need translators. not need translators. මේ පැත්ත high level need translators. not need translators and need translators. පරිවර්තන වැඩසටහන් අවශ්‍ය වීම, පරිවර්තන වැඩසටහන් අවශ්‍ය නොවීම යන්ත්‍ර. පරිවර්තන වැඩසටහන් අවශ්‍ය වීම ඉහළ මට්ටම. need, not need translators, need translators. ඊළඟ මේ පැත්ත difficult to debug, easy to debug. difficult to debug, easy to debug. What is the meaning of debug? Correcting, identifying and correcting errors. Right? difficult to debug, easy to debug. දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය අපහසු වීම. දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය අපහසු වීම. දෝෂ හඳුනා ගැනීම සහ නිරාකරණය පහසු වීම. දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය අපහසු වීම. දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය පහසු වීම. difficult to debug, easy to debug. හරි? හොඳයි. අපි යමු ඊළඟ මාතෘකාවට. ඊළඟ මාතෘකාව පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන. පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන. පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන. computer language translators. computer language translators. පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන. computer language translators. මේවෙන් ගොඩක් වෙලාවට පුතා ඔයගලන්ට ප්‍රශ්න එන්නේ MCQ වල. ඒකයි මේ කොටස අතාරින්න නැතුව මම මේ දෙන්නේ අනිවාර්යයෙන්ම. පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන. computer language translators. හරි. ලියන්න මෙහෙම.
පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකි. පරිගණක භාෂා පරිවර්තන වැඩසටහන ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකි. There are three types of language translators. There are three types of language translators. පරිගණක භාෂා පරම්පරා ප්‍රධාන වශයෙන් ආකාර තුනකි. There are three types of language translators. පළවෙනි එක ලියන්න. මේ සිංහල මීඩියම් ළමයි ඉංග්‍රීසි වර්ඩ් එකක් ලියන්න. assembler දෙවෙනි එක සම්පාදක compiler තුන්වෙනි එක අර්ථ වින්‍යාසක interpreter assembler සම්පාදක අර්ථ වින්‍යාසක assembler compiler interpreter ලියගන්න. හරි හොඳයි මේකේ ලියමු අනුමාත්‍රිකාව assembler අනුමාත්‍රිකාව කියන්නේ assembler කවුද ළමයි මේ පරිවර්තන වැඩසටහන කියන්නේ දැන් මෙහෙම ඔයගොල්ලෝ දන්න කාරණයක් තමයි දැන් කම්පියුටර් එකේ හැම අකුරක්ම ඉලක්කමක්ම සංකේතයක්ම පින්තූරයක්ම හැම වීඩියෝ එකක්ම හැම දෙයක්ම පොදුවේ කියනවා නම් හැම දත්තයක්ම තොරතුරක්ම පරිගණකයේ නිරූපණය වෙන්නේ 0.1 කියලා ඔයගොල්ලෝ දානවා. You know that every data and information inside the computer is representing only using 1 and zeros. හරි. එතකොට දැන් ඒ වුණාට අපි වැඩ කරන්නේ we always deals with computer in our languages. English, Sinhala or other language. නේ අපි නිතර භාවිත කරන්නේ අපේ භාෂාව. අපි ඉංග්‍රීසිත් එක්ක වැඩ කරන්නේ ඉතින් බහුලව වැඩ කරන්නේ ඒක. සිංහලත් අපිට භාවිත කරන්න පුළුවන්. එතකොට අපිට බිඳුවයි එක පේන්නේ නැහැ නේද? ඒකට හේතුව තමයි මේ කම්පියුටර් එක ඇතුලේ ඉන්න ට්‍රාන්ස්ලේටර්ස්ලා. පරිවර්තන වැඩසටහන. ඒගොල්ලෝ මොකද කරන්නේ? දැන් අපි හිතමුකෝ මෙහෙම. දැන් මට වෙන රටක එක්කෙනෙක් හම්බ වෙනවා. එයාගේ භාෂාව මට තේරෙන්නේ නැහැ, මගේ භාෂාව එයාට තේරෙන්නේ. ඉතින් අපි දෙන්නගේ අතර කමියුනිකේෂන් එක හදන්න අපි අතරමැදට කියනවා ට්‍රාන්ස්ලේටර් එක. ට්‍රාන්ස්ලේටර් මං කියන ටික පරිවර්තනය කරලා එයාට කියනවා, එයා කියන ටික පරිවර්තනය කරලා මට දෙනවා. හරි. ඕක තමයි සාමාන්‍යයෙන් අපි මේ ට්‍රාන්ස්ලේටර් කෙනෙක්ගෙන් සිද්ධ වෙන්නේ. එතකොට මේ ට්‍රාන්ස්ලේටර්ස්ලත් එහෙමයි. මේ ට්‍රාන්ස්ලේටර්ස්ලා අපි ඉංග්‍රීසි වලින් සිංහලෙන් තමිල් වෙන ලැන්ග්වේජ් එකකින් කියන ඒවා 1 zeros නැත්නම් බිංදුව එක බවට පරිවර්තනය කරනවා. කම්පියුටර් එක 1 zeros වලින් කියන දේවල් අපිට ඉංග්‍රීසි වලට සිංහල වලට කන්වර්ට් කරලා අපිට දෙනවා. ඒකට අපි හිතන්නේ කම්පියුටර් එකට ඉංග්‍රීසි පුළුවන්, සිංහල පුළුවන් නේ, අනිත් ලැන්ග්වේජස් පුළුවන් කියලා.
දැන් ඔයගලන්ට regional and language settings වලට ගියහම languages තියෙන විශාල ප්‍රමාණයක්. ඒවට convert කරන්න පුළුවන්. You can convert the computer to another language. වෙන භාෂාවකට පරිවර්තනය කරන්න පුළුවන්. ඒ වුණාම අපිට හිතනවා computer languages ගොඩක් පුළුවන් නේද? නෑ. ඒ ඔක්කොම කරන්නේ අර translator. එතකොට මේ translator ඉන්නේ කොහෙද? අපිට ගෙනල්ලා install කරන්න පුළුවන්. ඕගොල්ලෝ operating system එක ස්ථාපිත කරනකොට translators ලා ස්වයංක්‍රීයව ස්ථාපනය වෙනවා. When you install the operating system, the translators are already installed. එතකොට ඒගොල්ලන්ගෙන් තුන් දෙනෙක් තමයි ඔය ලියාගත්තේ. තව තියෙනවා හොඳ. assembler, compiler, interpreter. මේ assembler කියන එක නා දැන් ඇත්තටම භාවිතයට ගැනෙන්නේ නැහැ. නමුත් translator එකක් විදිහට යෙදෙනවා. හරි. එතකොට මේගොල්ලෝ තමයි අපි කියන ඒවා අපේ languages වලින් කියනවා computer එකට convert කරලා දෙන්නේ. හොඳයි. අපි ලියුවේ assembler නේ ලියන්න. assembly භාෂාවෙන් ඊසතේ ලියාගත්තා හොඳේ. assembly භාෂාවෙන් ලියපුවා පරිවර්තනය කරන්න තමයි assembler පාවිච්චි කරන්නේ. assembly භාෂාවෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් assembly භාෂාවෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් පරිගණකයට තේරුම් ගත හැකි යන්ත්‍ර භාෂාවේ කේතයන් බවට assembly භාෂාවෙන් සකස් කරන ලද පරිගණක වැඩසටහන් පරිගණකයට තේරුම් ගත හැකි යාන්ත්‍රික භාෂාවේ කේත බවට පරිවර්තනය කිරීමට මෙය භාවිතා කරයි. Assembler creates object code. Assembler creates object code by translating assembly instructions into machine language. Assembly instructions into machine language. Assembler creates object code by translating assembly instructions into machine language. හරි හොඳයි. දෙවෙනි එක ලියන්න සම්පාදක. The second one is compiler. සම්පාදක compiler. Yes, object code. Second one, compiler, සම්පාදක. හරි. දැන් ළමයි මේ සම්පාදක අර්ථ වින්‍යාසක කියලා දෙකක් ලියාගත්තනේ. මේ සම්පාදක අර්ථ වින්‍යාසක කියන දෙන්නම එකම වැඩේ තමයි කරන්නේ. මොකක්ද? අපි ඉංග්‍රීසි වලින් ලියන ප්‍රෝග්‍රෑම් එක පරිවර්තනය කරනවා යන්ත්‍ර භාෂාව බවට. හරි. Convert that program written on the human closer language to the machine code. Right?
compiler and interpreter are the language translators. Right? We can use in same purpose. එකම අරමුණට තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. But නමුත් ඒ දෙන්න අතර වෙනසක් තියෙනවා. The compiler compile the entire program at once. But interpreter compile the program line by line. අපි හිතමුකෝ මෙහෙම අපි computer program එකක් ලියලා තියෙනවා. ඒ computer program එක සම්පූර්ණයෙන්ම එකපාර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරනවා. පරිවර්තනය කරලා සැරින් සැරේ නැවත නැවත භාවිත කිරීමක් සිදු කරනවා. එතනදී පරිවර්තනය කරන්න යන කාලය අඩුයි. හැබැයි දෝෂ හඳුනා ගන්න අපහසුයි. හරි. In the compiler take less time duration to translation, but difficult to identify errors. දැන් අපි අර්ථ වින්‍යාසක ගමු. අර්ථ වින්‍යාසක පියවරින් පියවර යන්ත්‍ර භාෂාව බවට වැඩසටහන පරිවර්තනය කරනවා. The interpreter translate the source code to machine code line by line, step by step. Difficult, easy to identify and correcting errors. දෝෂ හඳුනා ගන්නත් ලේසි, දෝෂ නිරාකරණය කරන්නත් ලේසි. හැබැයි ළමයි ලෝකේ තියෙන හැම පරිගණක භාෂාවක්ම compiler interpreter කියන දෙන්නගෙම පරිවර්තනය වෙන්නේ නැහැ. The compiler and interpreters are mostly used to convert the high level languages to the machine code. ඉහළ මට්ටමේ භාෂාවන් යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කරන්න තමයි මේ දෙන්න පාවිච්චි කරන්නේ. එතකොට සමහර පරිගණක භාෂාවල් හදලා තියෙන්නේ හරි අපි ගියසත් ඉගෙන ගත්තේ සමහර පරිගණක භාෂා හදලා තියෙන්නේ කම්පයිලර් ගෙන් පරිවර්තනය. සමහර ඒවා හදලා තියෙන්නේ ඉන්ටර්ප්‍රිටර් ගෙන් පරිවර්තනය. අර්ථ වින්‍යාසකගෙන් පරිවර්තනය. Some programming language are the compiler based and some are the interpreter based. හරි. හොඳයි. අපි ලිව්වේ මාතෘකාව compiler සම්පාදක. ලියන්න මෙහෙම. සම්පාදක මගින් සම්පූර්ණ ක්‍රමලේඛයම සම්පාදක මගින් සම්පූර්ණ ක්‍රමලේඛයම එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරයි. සම්පාදක මගින් සම්පූර්ණ ක්‍රමලේඛයම එකවර යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරයි. ලියන්න ඉංග්‍රීසි මීඩියම් ළමයි දෙක මාළු ලියන්න යන්න. Compiler translate all the commands. Compiler translate all the commands in a program. All the commands in the program to the machine code at once. To the machine code at once. Compiler translate all the commands in a program to the machine code at once. Clear then single medium lamai.
ලියන්න ඒකටම මෙසේ ක්‍රමලයක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කළ පසු මෙසේ ක්‍රමලයක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කළ පසු එම යාන්ත්‍රික භාෂාවෙන් වූ ක්‍රමලේඛය මෙසේ ක්‍රමලයක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කළ පසු එම යාන්ත්‍රික භාෂාවෙන් වූ ක්‍රමලේඛය පරිගණකය තුළ ක්‍රියාත්මක වේ. පරිගණකය තුළ ක්‍රියාත්මක වේ. Once a program is compiled, it can be executed. It can be executed on different data sets. Many times without compiling it again. සිංහල මීඩියම් එක ආයි කියන්න කියලා තියෙනවා මම පොඩ්ඩක් කියන්නම්. ඉන්නේ ආයි කියන්න. සිංහල මීඩියම් එක අහගන්න ලියා ගන්න බැරි වෙච්ච අයට මෙසේ ක්‍රමලයක යාන්ත්‍රික භාෂාවට පරිවර්තනය කළ පසු එම යාන්ත්‍රික භාෂාවෙන් වූ ක්‍රමලේඛය පරිගණකය තුල ක්‍රියාත්මක වේ. English medium එක ආයෙත් කියන්නම්. Once a program is compiled, it can be executed on different data sets. Many times without compile it again. ඒකට මෙලියන සිංහල මීඩියම් ළමයි මෙහිදී දෝෂ හඳුනා ගැනීම හා निराකරණය අපහසු වන අතර පරිවර්තනය සඳහා අඩු කාලයක් වැය වේ.
පරිවර්තනය සඳහා අඩු කාලයක් වැය වේ. In here, difficult to identify and correcting errors. In here, difficult to identifying and correcting errors. Identifying and correcting errors and take less time to compile. Take less time to compile. Take less time to compile. සිංහල මීඩියම් ළමයි ලියන්න එතනට මෙහෙම C Pascal Fortran C Pascal Fortran සම්පාදක මත පදනම් වූ පරිගණක භාෂාවන්ය. සම්පාදක මත පදනම් වූ පරිගණක භාෂාවන්ය. C Pascal Fortran සම්පාදක මත පදනම් වූ පරිගණක භාෂාවන්ය. ලියන්න ඉංග්‍රීසි මීඩියම් ළමයි. C Pascal and Fortran. C Pascal and Fortran are the compiler based programming languages. Are the compiler based programming languages. Are the compiler based programming languages. හරි හොඳයි. එහෙනම් ලියන්න අන්තිම පරිවර්තන වැඩසටහන අර්ථ වින්‍යාසක interpreter अर्थ विन्यासक interpreter अर्थ विन्यासक संपादक मेन अर्थ विन्यासक संपादक मेन अर्थ विन्यासक संपूर्ण क्रमलेखयම එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය නොකරන අතර संपूर्ण क्रमलेखयම එකවර යන්ත්‍ර භාෂාවට පරිවර්තනය නොකරන අතර පියවරෙන් පියවර පේලියෙන් පේලිය යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරයි. පියවරෙන් පියවර පේලියෙන් පේලිය යන්ත්‍ර භාෂාව බවට පරිවර්තනය කරයි.
කියන්නේ ඉංග්‍රීසි මීඩියම් ළමයි. Unlike compilers, unlike compiler, unlike compiler, the interpreter does not translate. The interpreter does not translate the interpreter does not translate the entire program does not translate the entire program into machine code at once. Into machine code at once. Does not translate the entire program into machine code at once. It does the translation. It does the translation line by line. It does the translation line by line. මෙහිදී දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය මෙහිදී දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය පහසු වන අතර මෙහිදී දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය පහසු වන අතර ක්‍රමලේඛනය ක්‍රියාත්මක වීම සඳහා වැඩි කාලයක් ගත කරයි. ක්‍රමලේඛනය ක්‍රියාත්මක වීම සඳහා වැඩි කාලයක් ගත කරයි. දෝෂ හඳුනා ගැනීම හා නිරාකරණය පහසු වන අතර ක්‍රමලේඛනය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩි කාලයක් ගත කරයි. හරි. දැන් ඉංග්‍රීසි මීඩියම් ළමයි. In here easy to identify and correcting errors. Easy to identify and correcting errors. In here easy to identify and correcting errors. And take more time to execute the program. Take more time to execute the program. Take more time to execute the program. ඔන්න එතකොට අපි ට්‍රාන්ස්ලේටර්ස්ලා තුන් දෙනා ගැනත් ලියා ගත්තා. ඊළඟට මේකේ අන්තිම කොටස ලියන්න. ප්‍රභවකේත ක්‍රමලේඛය ප්‍රභවකේත ක්‍රමලේඛය හා වස්තුකේත ක්‍රමලේඛය ප්‍රභවකේත ක්‍රමලේඛය හා වස්තුකේත ක්‍රමලේඛය. හරි. source code and object code.
source code and object code. ලියාගෙන මාතෘකාව. හරි. පොඩි රූප සටහනක් තියෙනවා ඇඳ ගන්න. මේ තියෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක. මේකට කියනවා source code එක කියලා. හරි. මේක තමයි අපි ඉංග්‍රීසියෙන් ලියන කෝඩ් එක. ඒකට කියනවා ප්‍රභව කේතය. ඊට පස්සේ මේක පරිවර්තනය වුණාට පස්සේ හම්බ වෙනවා ඔබ්ජෙක්ට් කෝඩ් එක. මේකට තමයි ළමයි අපි කියන්නේ යන්ත්‍ර කේතය කියලා. එහෙම නැත්නම් අපි කියනවා මේකට වස්තු කේතය. වස්තු කේතය. පරිවර්තනය කරන්න පාවිච්චි කරනවා කම්පයිලර්. එහෙම නැත්නම් interpreter. එතකොට මේ
මේ බිඳුවයි කියනවා මේ විදිහටම ඕනේ නෑ හොඳේ ඔයගොල්ලෝ කැමති ඒවා ටිකක් දාගන්න ඒකේ අට ලියන්නේ මෙහෙම පළවෙනි එක හරි පළවෙනි පොයින්ට් එක ලියන්න පොයින්ට්ස් දෙකක් ලියාගමු පළවෙනි පොයින්ට් එක පළවෙනි කරුණ වැඩසටහන් සම්පාදක විසින් හරි වැඩසටහන් සම්පාදක විසින් පරිගණක භාෂාවක් භාවිත කරමින් වැඩසටහන් සම්පාදක විසින් පරිගණක භාෂාවක් භාවිත කරමින් වැඩසටහන් සම්පාදක විසින් පරිගණක භාෂාවක් භාවිත කරමින් ලියන ලද මුල් ක්‍රමලේඛය ප්‍රභවකේත ක්‍රමලේඛය ලෙස හඳුන්වයි. වැඩසටහන් සම්පාදක විසින් පරිගණක භාෂාවක් භාවිත කරමින් ලියන ලද මුල් ක්‍රමලේඛය ප්‍රභවකේත ක්‍රමලේඛය ලෙස හඳුන්වයි. ලියන්න ඒකටම ඉංග්‍රීසි මීඩියම් ළමයි ලියන්න ෆස්ට් පොයින්ට් එක ඉංග්‍රීසි මීඩියම් ළමයි the original program which was written by the programmer using a computer language is called source program. හොඳයි ඊළඟට දෙවෙනි කරුණ second point දෙවෙනි කරුණ පරිවර්තක වැඩසටහන් භාවිත කරමින් ප්‍රභවකේත ක්‍රමලේඛ පරිවර්තනය කිරීමෙන් පරිවර්තක වැඩසටහන් භාවිත කරමින් ප්‍රභවකේත ක්‍රමලේඛ පරිවර්තනය කිරීමෙන් පසු ලබා ගන්නා ක්‍රමලේඛය ප්‍රභවකේත ක්‍රමලේඛ පරිවර්තනය කිරීමෙන් පසු ලබා ගන්නා ක්‍රමලේඛය
වස්තුකේත ක්‍රමලේඛය ලෙස හඳුන්වයි. වස්තුකේත ක්‍රමලේඛය ලෙස හඳුන්වයි. ලබා ගන්නා ක්‍රමලේඛය වස්තුකේත ක්‍රමලේඛය ලෙස හඳුන්වයි. ලියන්න ඉංග්‍රීසි මීඩියම් ලාවනි. The source program the source program has been translated into machine language. The source program has been translated into machine language is called object program. Has been translated into machine language is called object program. හරි හොඳයි. එතනින් මේ ප්‍රෝග්‍රෑමින් වල තියරි කොටස ඉවරයි සම්පූර්ණ. දැන් ඊළඟට අපිට පටන් ගන්න තියෙන්නේ Python programming language. හරි හොඳයි අපි ඒක ස්ටාර්ට් කරමු.